සම්මා සම්බුදු සරණයි සුපින්වත් ඔබ සැමට ලෞතර බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් දේශනා කොට වදාළ ඒ උතුම් වූ ශ්‍රී සද්ධර්මය ලොබටම සංනිවේදනය කරන ටීවී දිදුල බෞද්ධ රූපවාහිනී නාලිකාවේ මේ පැයට නියමිත උතුම් දායකත්ව ධර්ම දේශනය ශ්‍රවණය කිරීම සඳහායි ඔබ අප කවුරුත් මේ සූදානම් වන්නේ. සදහවතුනි ආතමෙම උතුම් දායකත්ව සජීවී ධර්ම දේශනය සඳහා අප කළ වූ ගෞරවාන්විත ආරාධනය පිළිගෙන වැඩම අවදාළ වරකාපොළ හැලගල දංගොවිට අමරාවතිය සදහම් සෙනසුනේහි අනුශාසක පූජ්‍යපාද නම කෙනට අවසරයි කැලණිය අජිත් ස්වාමීන් වහන්සේ සාදුනාදයක් දී දෙපා නැමද පිළිගෙන සිටිමු. සාදු සාදු සාදු. සදහවතුනි ආතමෙම උතුම් සජීවී දායකත්ව ධර්මදේශනයේ බැතිපර දායකත්වයේ ගැන කටයුතු කරනු ලබනවා. අංක 236 පුබුදුගම උඩුමුල්ල මුල්ලේරියාව ලිපිනෙහි පදිංචි ජයන්ති ප්‍රදීප් පුතණුවන් දිල්හානි ප්‍රියංගිකා දියණිය සහ දිනේෂ් කරුණාසිංහ බෑණනුවන් ඇතුළු පින්වත් පිරිස විසින් සදහවතුන් අරමුණු ලෙසින් සඳහන් කරගෙන තිබෙනවා මීට වසරකට පෙර අභව ප්‍රාප්ත වූ ප්‍රේමා හෙටිආරච්චි මෑණියන්ටත් ඉන් සතියකට පසු අභව ප්‍රාප්ත වූ ආර්.පී. ජයතිස්ස පියාණන්ටත් පුණ්‍ය අනුමෝදනා කිරීම එවැගේම මීට වසරයි මාස 3කට පෙර පරලොස් සැපත් සිරිල් කරුණාසිංහ පියාණන්ට පුණ්‍ය අනුමෝදනා කිරීම සුජීවත්ව සිටින පවුලේ සියලු දෙනාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම කොවිඩ් වසංගත තත්වයෙන් පීඩා විඳින ලංකාවාසී ලෝකවාසී සියලු දෙනා සුවපත් වේවා සියලු ලෝකවාසීන් උවදුරු විපත් වලින් ආරක්ෂා වේවායි ප්‍රාර්ථනා කිරීම රෝගීන් වෙනුවෙන් දිවි පරදුවට තබා දිවාර ඇවිහෙසෙන සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල සුවිරු සියලු දෙනාට ආශිර්වාද කිරීම කොරෝනා රෝගයෙන් මිය ගිය ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාට සහ රට දෑ වෙනුවෙන් දීපිදූ සියලුම ත්‍රිවිධ හමුදාවේ රණවිරුවන්ට පින් අනුමෝදන් කිරීම දිදුල මධ්‍යජාලයේ කරු සභාපති තැන්පත් පූජ්‍යපාද නම කෙනට අවසරයි මාලිගා විලාසජී ස්වාමීන් වහන්සේටත් දිදුල කාර්ය මණ්ඩලයටත් ලක්වැසි ලොවැසි සැමටත් ධර්ම දේශනාව ශ්‍රවණය කරන සුපින්වතුන් සැමටත් නිදුක් නිරෝගී සුව ලැබී සුවදායක ප්‍රතිපදාවකින් ඉක්මන් භවයකදී උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වී අමා මහ නිවනින් සැනසෙත්වා යන උතුම් ප්‍රාර්ථනයන් නැතිවයි සදහවතුන් අද මෙම උතුම් සජීවී දායකත්ව ධර්ම දේශනයේ බැතිපර දායකත්වයේ ගැන කටයුතු කරනු ලබන්නේ. එසේනම් සදහවතුනි ගෞරවනීය දේශකයන් වහන්සේට ධර්මදේශනය සඳහා ආරාධනා කරමින් අප සැම මෙතෙන් සිට ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් යුතුව මෙම උතුම් සජීවී ධර්මදේශනය ශ්‍රවණය කරමු. අවසරයි ස්වාමීන් වහන්සේ. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පුන්නං ආම බන්තේ පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිත්‍යාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අප්පමාදේන සම්පාදේත ආම බන්තේ
සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං ධම්මං සංඝං නමස්සාමි උතුම් බුද්ධ ධම්ම සංඝ යන තෙරුවන් සතු අනන්ත මහා ගුණ බලයන් ඒකාන්තයෙන් සත්‍යයි. ඒ සත්‍යානුභවයෙන් ඔබ සුවපත් වේවා. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි සදැහැති කාරුණික පින්වතුනි, ටීවී දිදුල මාධ්‍ය ආයතනය මගින් ඔබ වෙත මෙම දම් දෙසුම ගෙනෙනු ලබන්නේ සජීවී දම් දෙසුමක් හැටියටයි. ඉතින් අද මෙම දම් දෙසුමට තම සදැහැති දායකත්වය ලබාගෙන කටයුතු කරන සුපින්වත් ඔබ හැම දිනාටමත් කවදත් දිදුල රූපවාහිනියෙන් බණ අහන හැම දිනාටමත් පළමුව සෙත්පතා ආශිර්වාද කරනවා. ඔබ හැමතෙම තෙරුවන් සතු අනන්ත මහා ගුණ බෙලින් සියලු සැනසෙල්ල ලැබේවා කියලා. ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කිරීමට පෙර අපි මිනිත්තු කිහිපයක් පුංචි මානසික අභ්‍යාසයක යෙදෙමු. ඔය වාඩි වෙලා ඉන්න විදිහට වාඩි වෙලා දෙනෙත් පියාගෙන ස්වාමින් වහන්සේ ලබා දෙන උපදෙස් වලට අනුව Tamanගේ හිත කුසල අරමුණ තුල එකඟ කර ගන්නට උත්සාහවන්ත වෙන්න. ඔබ මුලින්ම ඔබේ අතීතය මොහොතකට බිමින් තියන්න. ඔබේ අනාගතය මොහොතකට බිමින් තියන්න. මේ මොහොත තුල වර්තමානයේ තුල අවධානයෙන් සිටින්න. ඒ අවධානයෙන් සිටීම තමයි සතිමත් බව කියලා කියන්නේ. ඔබ දෙන්න මේ හිතට පණිවිඩයක්. මම ඉවසනවා. මම ඉවසනවා. මම ඉවසනවා. දෙන්න මේ හිතට පණිවිඩයක්. මට හදිස්සියක් නෑ. මට හදිස්සියක් නෑ. මට හදිස්සියක් නෑ. ඔබ කියන්න මේ හිතට මට කලබලයක් නෑ. මට කලබලයක් නෑ. මට කලබලයක් නෑ. මම මේ ඉන්න තැන හොඳයි. මම මේ ඉන්න විදිය හොඳයි. මම මේ ඉන්න ඉරියව්ව හොඳයි. අත් දෙක තියෙන විදිය හොඳයි. දෙපා තිබෙන විදිය හොඳයි. මේ අවස්ථාව හොඳයි. මේ සිදු කරන මානසික අභ්‍යාසයත් හොඳයි. දැන් අපි බුදු ගුණ මෙනෙහි කරමු. බුදුරජාණන් වහන්සේ
අරහං වනසේක සම්මා සම්බුද්ධ වනසේක විද්‍යාචරණ සම්පන්න වනසේක සුගත වනසේක ලෝක විදූ වනසේක අනුත්තරෝ පුරිස ධම්ම සාරථී වනසේක සත්තා දේව මනුස්සානං වනසේක බුද්ධ වනසේක භගවා වනසේක බුදු ගුණ අනන්තයි බුදු ගුණ අනන්තයි බුදු ගුණ අනන්තයි අනන්ත බුදු ගුණ බලයෙන් මම වෛර නැත්තෙක් වෙමි තරහා නැත්තෙක් වෙමි දුක් පීඩා නැත්තෙක් වෙමි සුවසේ ජීවත් වෙමි මම නිදුක් වෙමි නිරෝගී වෙමි සුවපත් වෙමි සුවපත් වෙමි සුවපත් වෙමි මං වගේම මා අවට සිටින අයද මේ ලෝකය පුරා විහිද විසිර සිටින සියලු සත්වයෝද අනන්ත බුදුගුණ බලයෙන් වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා හොඳයි පින්නතුනි දැන් අපි ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරමු අද ඔබට ඉගෙන ගන්නට ලැබෙන සම්බුද්ධ භාෂිතයේ නම ඨාන සූත්‍රය ඨාන කියන නමින් සූත්‍ර දේශනා කිහිපයක් අපිට ත්‍රිපිටකයේ පුරාවට මුණ ගැහෙනවා මේ දේශනාවේ මූලාශ්‍ර ගැන සඳහන් කළොත් සූත්‍ර පිටකයෙහි අංගුත්තර නිකායට අයත් චතුක්ක නිපාතයේ මහා වග්ගයේ සඳහන් ඨාන සූත්‍රය මේ සූත්‍ර දේශනාවෙන් අපිට කියලා දෙන දේ ගැන කෙටියෙන් කිව්වොත් එහෙම කෙනෙක්ව හරියටම කොහොමද අපි මැනගන්නේ කෙනෙක්ව අපි හරියටම කොහොමද තේරුම් ගන්නේ කියන කාරණය බුදුරජාණන් වහන්සේ හරි අපූර්වට අපිට පැහැදිලි කරලා දෙනවා මහණෙනි මේ සතර කරුණක් තුලින් දත යුත්තේය කරුණු හතරක් තියෙනවා මේ එක කරුණක් ආකාර හතරකින් බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මොනවද ඒ කරුණු හතර සංවාසේන භික්කවේ සීලං වේදිතබ්බං මහණෙනි එක්ව වාසය කිරීමෙන් තමයි කවුද සිල්වත් කියලා තේරුම් ගන්න පුළුවන් වෙන්නේ එකටම ජීවත් වෙලා බලන්න ඕනේ අපිත් එක්ක ඉන්න අය කොයිතරම් හික්මීමකින් දමනයකින් විනයකින් සීලයකින් සමන්විතයිද කියලා හැබැයි උන්වහන්සේ ප්‍රකාශ කරලා මොන බලන්න ඊට පස්සේ කරන ප්‍රකාශය මහන්නි එක්ව ජීවත් වෙලා කෙනෙක්ගේ සිල්වත් බව තේරුම් ගත යුතුයි තමයි ඒකත් බොහෝ කාලයක් එකට ඉඳලා බොහෝ කාලයක් එකට ඉඳ ලැබෙන්න ඕනේ දවසක් සුමානයක් මාසයක් මාස 6ක් අවුරුද්දක් නෙමෙයි බොහෝ කලක් කෙටි කාලයක් නම් බුදුරජාණන්සේ කෙටි කලක් කියලා සඳහන් කරනවානේ ඒක තේරුම් ගන්න තියෙන්නේ බොහෝ කලක් එකට ඉඳලා කියනවා සුළු කලකින් නොවේ එයද දත හැකි වන්නේ නුවණින් මෙනෙහි කිරීමෙනි
කියන්නේ කල්පනාවෙන් ඉන්න කෙනෙකුට තමයි ඒකත් තේරුම් ගන්න පුළුවන්. මා වටා මගෙත් එක්ක ඉන්න අය හික්මීමකින් කටයුතු කරන අයද කියලා අපිට තේරුම් ගන්න නම් ඒකත් බොහොම කල්පනාවෙන් ඉන්න ඕනේ කියනවා. හරිද? කල්පනා නොකරන කෙනෙකුට ඒ කියන්නේ අවධානයෙන් නොසිටින කෙනෙකුට කවුද හික්මීමෙන් ඉන්නේ කියලා තේරුම් ගන්න බෑ කියනවා. ඒකත් තේරුම් ගත හැකි වන්නේ නැනවතාටයි කියනවා. ඥානෙ නැති කෙනාට තව කෙනෙක්ගේ සීලය හික්මීම තේරුම් ගන්න බෑ කියලයි බුදුරජාණන් වහන්සේ පවසන්නේ. ඔන්න පළවෙනි කාරණය. කාරණාංක 2. සංඝෝ හාරේන භික්කවේ සෝචෙය්‍යං වේදිතබ්බං. මහණෙනි, කතාබස් කිරීමෙන් තමයි පුද්ගලයෙකුගේ පිරිසිදු බව අවබෝධ කරගන්න තිබෙන්නේ. හරිද? අපිට හරියට තියෙන එකක් නේ කතාව. ඒතර බුදුරජාණන් දේශනා කරනවා මේ සංඝෝහාරේන භික්කවේ සෝචයං වේදිතබ්බං. කෙනෙක් පිරිසිදු අදහස් වලින් යුක්තයිද කියලා තේරුම් ගන්න එයත් එක්ක කතා කරන්න ඕනේ කියනවා. කතා කරලා බලන්න ඕනේ කියනවා. හැබැයි ඒකත් ටික කාලයක් නෙමෙයි බොහෝ කලක් කතා කරන්න ඕනේ. දවසෙන් දෙකෙන් බෑ. බොහෝ කලක් කතා බහේ යෙදෙන්න ඕනේ. තව කෙනෙක්ගේ පිරිසිදු ප්‍රතිපත්ති ගැන තේරුම් ගන්න අවබෝධ කරගන්න. ඒකත් තේරුම් ගන්න පුළුවන් වෙන්නේ මොලේ තිබ්බොත් විතරයි කියනවා. මොලේ නැති කෙනාට තේරුම් ගන්න බෑ කියනවා. හරිද? මෙනෙහි කළොත් තේරුම් ගන්න පුළුවන් කියනවා. හරිද? මෙනෙහි නොකළොත් තේරුම් ගන්න බෑ. දැන් කාරණා කීයද? 2යි. කාරණාංක 3. ආපදාසු භික්ඛවේ තාමෝ වේදිතබ්බෝ. මහණෙනි, කරදරයකට වැටෙන්න ඕනේ කියනවා කෙනෙකුගේ පරිණත බව තේරුම් ගන්න. ලස්සන කාරණයක් නේ. කෙනෙක්ට කරදරයක් එන්න ඕනේ ජීවිතේ අභියෝගයක්. ජීවිතේ යම් විපතක් අරුබුදයක් හට ගන්න ඕනේ කියනවා කෙනෙක්ගේ සැබෑම ස්වરૂපය තේරුම් ගන්න. මේ කෙනා ප්‍රශ්න වලට ඔරොත්තු දෙන කෙනෙක්ද ප්‍රශ්න වලින් පැනලා යන කෙනෙක්ද? එකෙන් අදහස් කරන්නේ පරිණතයිද පරිණත නැද්ද කියන එක. දැන් ඉංග්‍රීසියෙන් මැචුවර් කියලා කියන්නේ පරිණත කියන එක නේ. ඒ පරිණත බව තේරුම් ගන්න නම් කෙනෙක් කරදරයක වැටෙන්න ඕන කියනවා. හරිද? බුදුරජාණන් දේශනා කරනවා හැබැයි ඒකත් දීර්ඝ කාලීනව හිටියොත් තමයි කියනවා. හරිද? කෙටි කාලිනව නෙමෙයි කියනවා. හරිද? ඒකත් මොලේ තියෙන කෙනාට තමයි කියනවා තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. මොලේ නැති කෙනාට තේරුම් ගන්න බෑ. කාරණාංක 4. සාකච්ඡාය භික්ඛවේ පඤ්ඤා වේදිතබ්බා. මහණෙනි, සාකච්ඡා කිරීමෙන් තමයි කෙනෙක් ප්‍රඥාවන්තයිද කියලා තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. හරිද? සාකච්ඡා කරොත් තමයි කෙනෙක් ප්‍රඥාවන්තයිද කියලා තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. දැන් ඔය පැරැන්නන්ගේ කියමන් තියෙනවා ඇතැම් කෙනෙක් කතා නොකරනකම් පඬිතයි කියනවා. කට ඇරියට පස්සේ තමයි කෙනෙක්ගේ ගොංකම් බලා ගන්න තියෙන්නේ. සිංහල වචනනේ ගොංකම් කියන්නේ. නේ? ගමේ ගොඩේ වචන. ඒතර කෙනෙකුගේ මෝඩ ඔලොමොට්ටලකම බලා ගන්න තියෙන යා කට ඇරියට පස්සේ. හරිද? එතකොට සාකච්ඡා කිරීමෙන් තමයි ප්‍රඥාවන්තයා කවුද කියලා අවබෝධ කරගන්නට පුළුවන් වෙන්නේ. හැබැයි ඒකත් සුළු කාලෙකින් නෙමෙයි දීර්ඝ කාලීනව. ඒකත් කල්පනාවෙන් හිටියොත් විතරයි. කල්පනාවෙන් නොහිටියොත් තේරුම් ගන්න බෑ. ප්‍රඥාවන්ත කෙනා තමයි කියනවා ඒකත් තේරුම් ගන්නෙ. මොලේ නැති කෙනා ඒත් තේරුම් ගන්න නැහැ කියනවා. කොහොමද ඉතින් මොලේ නැති කෙනෙකුට ප්‍රඥාවන්තයෙකු තේරුම් ගන්න බෑනේ. එහෙමනේ. දැන් ඔන්න බුදුරජාන් වහන්සේගේ මූලික ධර්ම විග්‍රහය. කරුණු කීයද? 4යි. සංවාසේන භික්කවේ සීලං වේදිතබ්බං.
සංඝෝහාරේන භික්කවේ සෝචයං වේදිතබ්බං ආපදාසු භික්කවේ තාමෝ වේදිතබ්බෝ සාකච්ඡාය භික්කවේ පඤ්ඤා වේදිතබ්බං. බුදුරජාණන් වහන්සේ මහා කාරුණිකයිනේ. බුදු දහමේ ප්‍රහේලිකා නැහැ. ප්‍රහේලිකා පුරවනෝ නේද? බුදු බණවල ප්‍රහේලිකා නැහැ. සිරස් අතට හරස් අතට එහෙම නැහැ. හරි. මේ බුදුදහම තුල මේ අර සාමාන්‍ය ගණිත විෂයනේ අමාරුම. ගොඩාක් අය මැත්ස් ෆේල්. ඒ බුදුරජාණන්සේ ක්‍රමයේ තුල එහෙම එකක් නැහැ. හරිද? බැරිම කෙනාටත් අවස්ථාවක් තියෙනවා. දැන් අපේ අධ්‍යාපන ක්‍රමයේ තුල බැරිම කෙනා බෑමනේ. බැරිම කෙනා බෑමයි. ගොඩේ එමක් නැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල බැරිම කෙනාටත් අවස්ථාවක් තියෙනවා. කොහොමද? බුදු බණ තමයි සුපිරිම. ඕනම කෙනෙකුට කිසිම මූලික සුදුසුකමක් ඕනේ නැහැ. ඒ කියන්නේ කොච්චර මේ බුදුදහම විවෘතයිද කියලා කියන්නේ ආනන්තරීය පාප කර්ම කරපු කෙනාටත් අවස්ථාවක් තියෙනවා. කියන්නේ chances තියෙනවා. දැන් බලන්න අජාසත් බිම්බිසාරව ඝාතනය කළා. හරිද? ඒතර බිම්බිසාරට පාඩුවක් උන්නේ ඒ අභාවයටපත් වීම. මොකද මාර්ගඵල ලැබලා හිටපු නිසා ජනවසබ නැමැති දෙවියා වෙලා චාතුම් මහරජක දිව්‍ය ස්වභාවය උපන්නා. සෙන්පති දෙවියෙක් වෙලා. මාර්ගඵල ලැබලා හිටපු නිසා. හරිද? දැන් ඔන්න ආනන්තරීය පාප කර්ම කරගත නජාසත්ත. දැන් ඔන්න බුදුරජාණන් වහන්සේගේ පිරිනුවන් පෑම සිද්ධ වුණා. බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පෑවට පස්සේ කට කැඩිච්ච හාමුදුරුවමක් හිටියා එතන. සුභද්‍ර කියලා. ඔබ දන්නව මේ කතාව. සුභද්‍ර කිව්වා අනේ ලොකු දෙයක් කිව්වා. උන්වහන්සේ සමුගත් එක තමයි කිව්වා අපිට තියෙන ලොකුම ජයග්‍රහණය. හරිද? එහෙනම් අරගල තිබිලා තියෙනවා. හරිද? උන්වහන්සේ සමුගත් එක තමයි කිව්වා අපිට තියෙන ලොකුම සහනය. කට කැඩිච්ච කතාවක් කිව්වා. මහා ශ්‍රමණයාගෙන් අපි මිදුණෙමු කියලා. එතකොට ඒ වෙද්දි හිටියා මහා කස්සප මහරහතන් වහන්සේ, අනුරුද්ධ මහරහතන් වහන්සේ, උපාලි මහරහතන් වහන්සේ, ආර්ය ආනන්ද මහරහතන් වහන්සේ. දැන් සංවේගයි. ඒ ශාස්ත්‍රඥ වහන්සේ සෙවණේ හිටපු උත්තමයෝනේ. වහාම ධර්ම සංගායනාවක් කරන්නට කතිකාවක් ඇති කරගත්තා. රාජ අනුග්‍රහය ලබා දුන්නේ කාටද? අජාසත්තට. අපෝ පෞකාරයෙක්ව ගාව ගන්න හොඳ නැහැ. ආනන්තරීය පාප කර්ම කරගත්තා. මාර්ගඵලලාභී තාත්තව මරලා. ඔය මිනිහා වද්ද ගන්න එපා. ඒ කතාව මොකවත් නැහැ. බලන්න රහතන් වහන්සේලාගේ සිතුම් පැතුම්නේ. දැන් අද වගේ සමාජයක එහෙම වුණා නම් එහෙම. ආර ප්‍රශ්නයක් වෙනවනේ. අනවශ්‍ය මිනිහෙක්ව ගෙන්න ගත්ත කියලා තවත් කණ්ඩායමක් ගෝල් පේස් එකේ අනිත් පැත්තේ ඉඳි. පෝට් සිටි එකේ. නේ? අද කාලේ එහෙමනේ පොඩ්ඩ බැරි වෙන්න බෑ මිනිස්සු ඇවිස්සෙනවනේ. තේරෙනවද? දැන් රහතුන්ගේ ක්‍රමය එක නෙමෙයි. රහතුන්ගේ ක්‍රමය නිවන ක්‍රමයක්. පත්තු කරන ක්‍රමයක් නෙමෙයි. හරිද? දැන් ඔන්න බුදුරජාණන් වහන්සේ මේ මහා කරුණාවෙන් මේ කාරණා හතර අපිට විස්තර කරලා දෙනවා. අපි ඉක්මනට මියම් මේ විස්තරවලට. මහණෙනි, එක්ව වාසය කිරීමෙන් කෙනෙක් සිල්වත්ද කියලා හරියටම දැනගන්නේ කෙසේද? මහණෙනි, මෙහිලා පුද්ගලයෙකු සමග එක්ව වසන්නේ මෙසේ දැනගනි. මේ කෙනා බොහෝ කාලයක් තිස්සේ දුස්සීලවයි ඉන්නේ. හොර වැඩ එමටයි. හොර වැඩ කර ඉන්නේ. සිල්පද කඩාගත්ත කෙනෙක්. සීලේ සිදුරු තියෙනවා. සීලේ පැල්ලම් තියෙනවා. සීලේ කැලල් තියෙනවා. හරිද? නිතර සිල්වත් වීමක් ගැන හිතන්නේ නැහැ. සිල්වත් වෙන්නවට වඩා ඉන්නේ දුස්සීලවයි. සිල්පද කඩාගෙනයි. මේ කෙනා නම් සිල් නැති කෙනෙකි, දුස්සීලේකි කියලා ඔන්න අවබෝධ කරගන්නවා. දවසෙන් දෙකෙන්ද කාලයක්. දැන් ඔබ අතර ඉන්න කෙනෙක් නිතරම ෆෝන් එකේ නම් වැඩි හරියක්. දවසේ වැඩි හරියක් ඔන්ලයින් නම් දුස්සීල වෙනවා. මම ටක්කෙටම කියනවා. එයා සිල්පද කඩා ගන්නවා. මොකද ඔගේ සංවර කරන දේවල්ද අපි සර්ච් කරන්නේ. ත්‍රිපිටකේ සර්ච් කරනවා. ධම්මපදයේද බලන්නේ ජාතක පොතද? ඈ? නෑ. Facebook කිව්වත් YouTube කිව්වත්
දැන් ওই WhatsApp group කියලා අලුත් තියෙනවා ක්‍රමයක්. දැන් ඔක්කොගෙම කරන්නේ මොකද්ද? කලඹන එක. තේරෙනවද? අවුල් කරන එක. තේරෙනවද? අපේ මානසික නිරෝගීතාවය රෝගීකරණ එක තමයි ඔය සමාජ මාධ්‍යෙන් කරන්නේ. එතකොට මේ සමාජ මාධ්‍ය කෙනෙක් කොටු වුණොත් එයාගේ මේ ශරීරයේ තියෙන ඩෝපමීන් කියලා හෝමෝන් එකක්. අපි ඕනම කෙනෙක්ගේ ඩෝපමීන් තියෙනවා. ඒ ඩෝපමීන් කියන හෝමෝන් එක හොඳ පැත්තට යොමු වුණොත් හොඳයි. නරක පැත්තට යොමු වුණොත් කම්මුතුයි. එහෙනම් අපිට යමකට ආසාව උනන්දු ඇති කරවන්නේ ඩෝපමීන් කියන හෝමෝන් එකෙන්. ඒතර අර Facebook වලට, ඔය WhatsApp වලට, YouTube වලට අසභ්‍ය වීඩියෝ බලන්න එයාගේ හිත නැඹුරු වුණොත් එයා ඒකෙන් තමයි ආස්වාද හොයන්නේ. ඊට පස්සේ ආව ගොඩ ගන්න බෑ. දුස්සීල වෙනවා. ගිහි පැවිදි කතාවක් නැහැ. ඕනම කෙනෙක්. හරිද? එහෙනම් හැබැයි එක දවසකින් දෙකකින් නෙමෙයි. එක දවසක් ෆෝන් එක කතේ තියන් හිටිය කියලා එහෙම කෙනෙක්ට පද හදන්න හොඳ නැහැ. තේනවද? දැන් මේකේ තියෙනවනේ කල්පනාවෙන් විමසීමෙන් ඉන්න කෙනාට තමයි කියනවා කෙනෙක්ගේ සීලය තේරුම් ගන්න පුළුවන්කම ලැබෙන්නේ. හරිද? ඔන්න කාරණාංක 2. මහණෙනි පුද්ගලයෙක් තවත් පුද්ගලයෙක් සමග එකට ජීවත් වෙනකොට බොහෝ කාලයක් එකට ඉන්නකොට තේරුම් ගන්නවා මේක නා හරි හික්මීමක් ඇති කෙනෙක්. මෙයා බොහොම පාලනයක් ඇතුව දමනයක් ඇතුව යම්කිසි මේ හික්මීමකින් තමයි කටයුතු කරන්නේ. හරිද? මේක නා ඒ වගේම මේ සිල් රකින්න ආසයි. සිල්වත් භවී ආනිසංස මේක නා හොඳට තේරුම් අරන් ඉන්නවා. එතකොට මේ කෙනාගේ හික්මීම සැබවින්ම පෙනෙන්නට තිබෙනවා. එතකොට මහණෙනි බාහිර පුද්ගලයා අර සිල්වතාව තේරුම් ගන්නවා මේ කෙනා සිල් රකින්න කෙනෙකි. සිදුරු වූ සිල් නැත්තේය. පැල්ලම් සහිත සිල් නැත්තේය. කැලැල් සහිත සිල් නැත්තේය. නිතර සිල් සකස් කරන්නේය. ඒ කියන්නේ නිතර සීලය ගැන විමසනවා. පුංචි අඩුපාඩුවත් නිවැරදි කරගන්න උත්සාහවන්ත වෙනවා. නිතර පවත්වන සිල් ඇත්තේය. මේ පුද්ගලයා සිල්වතක සීලවන්තියකි කියලා ඔන්න සිල්වතාව තේරුම් ගන්න ක්‍රමය. හැබැයි දවසින් බෑ. අපෝ මං යාව අවබෝධ කරගත්ත එක රැයට. අපි එහෙම කතා කියනවනේ නේ. මං නම් තේරුම් ගත්තා එයාගේ ඔක්කොම ටික එක දවසින් මං තේරුම් ගත්තා. දැන් බුදුරජාණන් වහන්සේ ක්‍රමයේ තුල එක දවසින් මං තේරුම් ගත්ත කියලා කතාවක් නැහැ. බොහෝ කාලයක්. ඒ බොහෝ කාලයක් ගියත් කල්පනාවෙන් ඉන්න කෙනෙකුට නුවණ තියෙන කෙනෙකුට තමයි කවුද සිල්වතා කවුද සිල් නොරකින්න කෙනා කියලා අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ. මේකේ තව කාරණයක් කියන්න ඕනේ. හොඳම දේ අනුන්ගේ සිල් හොයන එකද තමන් සිල්වත් වෙන එකද කියන්න බලන්න. දැන් අපිට තියෙන අවුල තමයි අපේ ඇහි පොල් පරාලේ පැටලි තියෙනවා. නේද? ඔයාගේ රොඩ් අයින් කරගන්න අනිත් ඇයට ඇඟිල්ල දික් කරනවා. නේද? අපේ පරාල ගණන් රොඩු. ඒකත් අවබෝධ කරගන්න ඕනේ. දෙවන කාරණය. මහණෙනි. කතාබස් කිරීමෙන් පුද්ගලයෙකුගේ පිරිසිදු බව දැනගන්න ඕනේ කියලා කිව්වේ ඇයි? කතාබස් කරන්න ඕනේ කෙනෙක් පිරිසිදු අදහස් වලින් යුක්ත කෙනෙක්ද කියලා මේ තේරුම් ගන්න කියලා තථාගතයන් වහන්සේ මෙහෙම බණ පදයක් කිව්වේ ඇයි? මහණෙනි. මෙහිලා පුද්ගලයෙක් තවත් පුද්ගලයෙක් සමග එකට ජීවත් වෙනකොට ඒකේ නා ඉතින් නිතරම අදහස් දක්වන්න ගන්නවනේ. නේද? දැන් ටිකක් හිතවත් වුණාම අපි බඩේ බොක්කේ තියෙන ඔක්කොම කියලා දානවා. ඒක මිනිස්සුන්ගේ හැටියක්. ඒ සමහර කෙනෙක් එහෙම නැහැ. සමහර කෙනෙක් මලාට කියන්නේ. ඉතින් ඒකට අපි වැරද්දක් කියන්න බෑ. හැබැයි ගොඩාක් කතා කරන්න නැති අයත් චෝදනා ලබනවා සමාජයෙන්. මහා අණ්ඩපාලය, කට්ටය, වචනයක් ගන්න බෑ. ගලෙන් පට්ටයක් ගන්න පුළුවන් වචනයක් ගන්න බෑ. හිමිජ්ජ වගේ හිටියට බෙල්ල පහත් කරගෙන හිටියට මහාන වෙච්ච අයටත් බයිනවා. ඔය හාන්දරෝයි බෙල්ල පහත් කරගෙන බිම් බලාගෙන හිටියට කවුද දන්නේ මොනවා කරපු කෙනෙක්ද කියලා. හරි? ඉතින් එහෙම වෙනවා. දැන් මට මතකයි දැන් අපි ඔය මහාන වෙච්ච මුල් කාලේ අපි ඔය හලාවත පැත්තේ ඉඳලා කොළඹට එනවා කැලණියට එනවා. කෝච්චි එන්නේ. දැන් හවසට සෙනඟ ගොඩාක් ඉන්නවනේ.
දැන් ඒතර මහාන වෙච්ච අලුත කොහොමත් අපි හරි බයයි. බයයි කියලා කියන්නේ මේ මිනිස්සුන්ට බය නෙමෙයි. දැන් අර අපි සීලයට අලුත් වටපිට බලන්නේ අපි ටිකක් හරි අමුතුවෙන්. ඒ මහාන වෙච්ච අලුත කොහොමත් මෙහිමයි. සීලයට අපි අලුත්නේ. ඒතර අපි බයයි දැන් ඇස අසංවර වීමෙන් හරි මොකක් හරි සිල්පදයක් කැඩෙයිද කියලා දෙගිඩියාවක් තියෙනවා. දැන් එතකොට ස්වාමීන් වහන්සේලා ඔක්කොම ඔන්න ඇස් පියාගත්තා. දැන් අපි ආසනවල වාඩි වෙලා ඇස් පියාගෙන එනකොට දැන් ඔෆිස් ටීම් එකක් නැග්ගා. දැන් අපිට ඇහෙනවා කච කචේ. හරිද? දැන් එතකොට අනිත් තව එක්කෙනෙක් කිව්වා මේ කෑ ගහන්න එපා ස්වාමීන් වහන්සේලා වඩිනවා. උන්වහන්සේලා භාවනාවකින් යන මැත්තේ. කියලා දැන් කවුදෝ කොනේ ඉඳලා කෙනෙක් කියනවා රහත්ද දන්නේ නැහැ කියලා එහෙම කිව්වේ. මිනිස්සු එහෙම කතා වෙනවනේ. ඒතර තව එක්කෙනෙක් කියනවා රහත් නෙමෙයි රහස්ද දන්නේ නැහැ. සමාජයෙන් එනේ හේව තමයි. දැන් රහත් කිව්ව කියලා සතර වෙන්න ඕනෙත් නැහැ. රහස් කිව්ව කියලා ගැටෙන්න ඕනෙත් නැහැ. හනේ? ඒ ලෝකෙ මිනිස්සු අනිත් අයව ඉක්මනට මනිනවා. මේක මේ මගේ ජීවිත අත්දැකීමක් මම ඔය කිව්වේ. ඒ ලෝකෙ හැටි එහෙමයි. ඉතින් හොඳම දේ තමයි අන් අයට කියාගන්න ඕන දෙයක් කියාගන්න කියලා අපි ඉවසීමෙන් দমনය වෙන එක නේද වටින්නේ. අනුන්ගේ කටවල් දිහා බලලා මේ ගමන යන්න බෑ. බුදු දහම තුල කතා කරන්නේ තමන්ගේ දිහා බලලා යන ගමනක්. අනුන් දිහා බල යන්න කිව්වොත් මේ රටර වෙන දේ වෙන්නේ. තේරෙනවද? තමන්ගේ දිහා බැලුවොත් මේ අරුබුදේදී පවා අපිට අවුලක් නැතුව ඉන්න පුළුවන්කම ලැබෙනවා. තමන්ගේ පැත්තමයි බලන්න ඕනේ. හරිද? දැන් අර මේ රඹුක්කනේදී අර වෙඩි කාපු කෙනාට දැන් කවුද යාව ජීවත් කරවන්නේ? දැන් අරගලයට කතා කරව මිනිස්සු හාල් පොල් ගෙනහිල්ලා දෙයිද? ළමයින්ගේ අධ්‍යාපනයට වග කියයිද? ඩීසල් පෙට්‍රල් දෙයිද? ගෑස් දෙයිද? නෑ. ඒ නෝනා ඒ ඉන්න දරුවෝ කන කරට උගස් තියාගනි. අවුරුදු දෙකක් තුනක් යනකොට එහෙම සිද්ධියක් සමාජෙ දන්නේවත් නෑ. රඹුක්කන සිද්ධිය නේද ඔය කියන්නේ? පරණ එකක්. නමුත් මේ සිද්ධියට මූණ දීපු කෙනාටයි එයාගේ සමීපතමයන්ටයි තමයි ඒකේ පාඩුව. මේ අපිට හොඳ පාඩම්. දැන් හාමුදුරුවෝ ටික මේ දවස්වල ගිහිල්ලා ඔන්න ඉන්නවා මේ සත්‍යග්‍රහයක් කරනවා. හරිද? ඒක මෝඩ වැඩක්. බුදුදහම තුල සමාජීය ප්‍රශ්න විසඳන්න තමන්ගේ මහානගම් පාවලා දෙන්න කියලා බුදුදහම තුල කතා කරන්නේ නැහැ. බුදුදහම තුල කතා කරන්නේ ජීවිතේ පූජා කරපන් ධර්මයට, මාර්ගඵල අවබෝධයට. ඒ හාමුදුරුවෝ මාර්ගඵල අවබෝධ කරන ජීවිතේ පූජා කරන අඩුම ගානේ සෝවාන් වෙනවා. ඒකත් හරියට කරේ නෑ නැගිටලා යන්න ගියානේ. දැන් මම ඔතන වාඩි වෙනවා කියමුකෝ. මම නම් මැරුණොත් යන්නේ. මැරෙනකන් ඉන්නවා. ඔතරවත් බොන්න නැතුව ඉන්නවා. අදිස්ථානයක් තියෙන්න එපේ. පෞරුෂයක් තියෙන්න එපේ. ඉතින් එහෙම දෙයක්වත් හරියට කරගන්න බැරි අය කොහොමද මාර්ගඵල ලබන්නේ කියන්නකෝ. නේ? නිසා ඒ වගේ නිකන් බොරු නිකන් බයිස්කෝප් වැඩ කරන්න හොඳ නෑ. ඒතර මෙහි සඳහන් කරනවා. කෙනෙක් එක්ක කතාබස් කරොත් තමයි කියනවා එයාගේ පිරිසිදු අදහස් අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ. ඔන්න තියෙන විස්තරේ. මහණෙනි මෙහිලා පුද්ගලයෙක් තවත් කෙනෙක් සමග එකට ඉද්දී හරිද? අවබෝධයෙන් ඉන්නවා මේ පුද්ගලයා තනිව ඉද්දිත් තවත් කෙනෙක් සමග ඉද්දිත් හරිද? එක එක විදිහට වචන වෙනස් කර කර කතා කරනවා. හරිද? මේ ආරයත් එක්ක ඉන්නකොට එකක් කිව්වා. මෙන්න මෙයා ආව විතරයි මෙයා මාතෘකාව වෙනස් කරා. කතා වෙනස් කරා. ඔන්න කණ්ඩායමක් අතරට යනවා. හරිද? තනියෙන් ඉද්දි කතා කරපු එකක් නෙමෙයි. අර ජෝඩු දාලා කතා කරපු එකක් නෙමෙයි. වෙනම එකක් කතා කරනවා. ඒකට අවබෝධ කරගන්නවා කියනවා. අයියෝ මෙයාට ප්‍රතිපත්තියක් නැහැ. මෙයාට පිරිසිදු අදහසක් නැහැ. හරිද? මේ අපේ රටේ ලොකෝටම තියෙන අර්බුදයක්. ලොක්ක ළඟ ගිහිල්ලා වැඳ වැටලා සර් කියලා ඉසෙට් දකුර වගේ නැමිලා කතා කරනවා. පිරිස අතරට ආවට පස්සේ මම ලොක්කට කනේ ඇඟිලි ගහ ගන්න කිව්වා. ගෙදර ආවට පස්සේ නෝන දන්නවා මෙයා කවුද කියලා. නේ? ලොක්ක ළඟ කතා කරේ කොහොමද? සමාජයේ කතා කරේ කොහොමද? නෝන ළඟ මෙයා වැඳ වැටෙන්නේ කොහොමද කියන එක නෝන තමයි දන්නේ. නේ? ඒතර එයාගේ කතාවෙන් තමයි එයා කවුද කියලා මැනගන්න තියෙන්නේ. හැබැයි බුදුරජාණන් දේශනා කරන මහන්නේ මෙහිලා පුද්ගලයෙක් තවත් පුද්ගලයෙක් සමග එකට වාසය කරනකොට අවබෝධ කරගන්නවා මේ ආයුෂ්මත් තෙමේ. මේ ආයුෂ්මත් තෙමේ තනිව සිටිද්දි තව කෙනෙක් හා කතා කරන්න යම් අයුරින්ද දෙදෙනෙක් ඇතිකල්හිද ඒ අයුරින්ම කතා කරයි. කතා වෙනස් කරන්නේ. හරිද?
තිදෙනෙක් ඇති කල්හිද ඒ අයුරින්ම කතා කරයි. බොහෝ දෙනා ඇති කල්හිද ඒ අයුරින්ම කතා කරයි. මේ අයුරින් මේ ආයුෂ්මත් තෙමේ මුලින් කතා කළ කරුණින් පසුව කතා කළ කරුණට පැන නොයයි. කෙනෙක් පුද්ගලයාගෙන් පුද්ගලයාට කතාව වෙනස් කරන්නේ. ඔය අතනදී මෙහෙම කිව්වනේ. ඔව් මං කිව්වා. ඔව් මං කිව්වා. උසාවියේ පොත උඩ අත තියලා බොරු කියනවනේ. නේ? රුවන්වැලි සෑය ළඟ ගිහිල්ලා බොරු කියනවනේ. නේද? අම්මව පාවලා දීලා අම්මා පල්ලා තාත්තා පල්ලා අපේ සමාජය හරියට තියෙන එකක් ඈ. ඔය අම්මා පා තාත්තා පා කතාව අපේ සමාජය හරියට තියෙනවා. මිනිස්සු ඒ වගේ ප්‍රතිපත්තියක් ඇත නිකන් නේද? අරටු නැති කෙහෙල් ගස්. කෙහෙල් ගහ කවුරුදු 100ක් තිබ්බත් අරටුවක් හැදෙන්නේ නැහනේ. නේ? ගොඩාක් මිනිස්සුන්ගේ ජීවිතයේ ඇතුළාන්තයේ අරටු නැහැ. ප්‍රතිපත්තියක් නැහැ. ඔහේ වෙනනවා නිකන් අර වේලිච්ච කෙහෙල් කොළ වගේ. ඒවට මොනවද කියන්නේ? පරඬලා. පරඬලාවල් මේ සමාජේ හරියට තේනවද? රට කරවන තැන ඉඳලා දියවන්නා ඉඳලා මේ ප්‍රශ්න තියෙනවා. පරඬලා. ප්‍රතිපත්ති නැහැ. ඉතින් ඇතැම් මිනිස්සු ඒවා අවබෝධ කරගෙන ඉන්නවා. මේ කෙනාට මේක කරන්න පුළුවන්ද බැරිද කියලා. හරිද? එතකොට බුදුරජාණන් ඊට පස්සේ විස්තර කරනවා මහණෙනි විපත්තියකදී කෙනෙක්ගේ පරිණත බව තේරුම් ගත යුතුයි කියලා. බුදුරජාණන් වහන්සේ යමක් වදාළසේක්ද? ඒ කුමක් පිණිසද එසේ වදාරන ලද්දේ? මහණෙනි මෙහිලා ඇතෙමෙක් ඔන්න මේ සමාජ ජීවත් වෙනකොට ඥාතීන්ට කරදර වෙනවා. අපිත් එක්ක ඉන්න අපේ ඥාතීන්ට කරදර වෙනවා. දේපල වස්තු නැති වෙනවා. වසංගත එනවා. හරිද? මෙසේ නුවණින් නොසලකයි. දැන් කරදර විපත් වෙනකොට නුවණින් සලකන්නේ නැහැ කියනවා පරිණත නැති කෙනා. මේ ලෝක sannivasaye යම් බඳු වෙයිද? මේ ජීවිත පැවැත්ම යම් බඳු වෙයිද? ඒ කියන්නේ මේ ලෝකේ ජීවත් වෙන මිනිස්සුන්ට කලකදී ලාභ ලැබෙනවා. හැමදාම නෑ. කලකදී අලාභ සිද්ධ වෙනවා. කාලෙකදී අපිත් එක්ක මහා පිරිස් ඉන්නවා යස. කාලෙකදී අපි තනි වෙනවා. ඒකට අයස කියලා කියනවා. කාලෙකදී මිනිස්සු අපේ ಗುಣ ගායනා කරනවා. පූජාසනේ ඔබ හිඳුවා. පූජාසනේ ඔබ හිඳුවා. ප්‍රශස්ත ගී ගායනා කරනවා. හරිද? ඔබට පුදන මේ ලෝකයමයි හෙට අද හැන්දෑවට වෙන්න පුළුවන්. ඔබට එරෙහි වී නැගිටින්නේ. කාලෙකදී ಗುಣ ගායනා කරපු කටවල් වලින්ම කාලෙකදී කියනවා go home කියලා. ඕකයි වෙන්නේ. නේ? දැන් මේ වර්තමානයේට මේක හරියට ගැලපෙනවා මේ කතාව. බුදුබණ කියන එක සර්වකාලීනයි. ඇයි අකාලිකයිනේ? දැන් මේ වර්තමාන කතාව මේ තුන්වෙනි මාතෘකාවේ තියෙනවා. හරිද? ඒතර පරිණත නැති මිනිස්සු ලාභයේදී වෙනම විදිහක්. අලාභයේදී තවත් විදිහක්. පිරිස ඉන්නකොට තවත් විදිහක්. තනි වෙනකොට තවත් විදිහක්. ප්‍රශංසා ලැබෙනකොට තවත් විදිහක්. නිന്ദා ලැබෙනකොට තවත් විදිහක්. සැප විඳිනකොට තවත් විදිහක්. ඒ සැප නැති වෙලා දුක් විඳින ලැබෙනකොට තවත් විදිහක්. බුදුරජාණන් ලස්සන ප්‍රකාශයක් කරනවා. අෂ්ට ලෝක ධර්මය ලෝකයා පසුපස පන්නගෙන එයි. දැක්කද? අෂ්ට ලෝක ධර්මයේ ලෝකයා පන්නනවා කියනවා. හරිද? ලෝකයාද අෂ්ට ලෝක ධර්මයට අනුව කැරකිලා පෙරලිලා වැටේ. අෂ්ට ලෝක ධර්මයට දැන් කැරකිලා මේ වැටලා ඉන්නේ. ඒ කියන්නේ අපිට IMF යන්න වෙලා තියෙන්නේ. නේ? දැන් කොවිඩ් පටන් ගත්ත කාලෙත් නේද? අපිට අර නිවාඩු ලැබෙනකොට නේ දැන් රජයේ සේවකයන්ට පඩි ලැබුණා. නේ? ආණ්ඩුවෙන් පඩි දෙන්න account වලට. රුපියල් 5000 ආධාර කීයක් දුන්නද? කී පාරක්? 3-4 පාරක් 5000 දුන්නා. නැති හැකි නැති බැරි නෑ. රටටම දුන්නා. නොමිලේ එන්නත් කරලා දුන්නා. හරිද? ඒතර ගුරුවරු මේ අරුබුද ASCII කිව්වා අපේ පඩි වැඩි කරපල්ලා. ඒකත් කළා දුන්නා. හරිද? ඒ අතරේ මිනිස්සු අහිංසකව මේ වගේ මාධ්‍ය ආයතන මුල් කරගෙන බණත් කියවන සල්ලි වියදම් කළා. අපිටත් පුළුවන් හැටියට මොනවාම හරි පිරිකරක් පූජා කෙරෙව්වා. මිනිස්සු අහිංසකව මේ කටයුතු එහෙම කරගෙන ගියා. එහෙම කරගෙන යද්දී අර ආපු ක්‍රමේ වෙනස් වුණා. බඩු මිල ඉහළ ගියා. උද්දමනේ වැඩි වුණා. හරිද? පාන් ගෙඩියක් අර පෙති පාන් ගෙඩියක් මම මේ ගත්තා පෙරේදා. රුපියල් 300 ගාණක් 320ක් ගියා පෙති පාන් ගෙඩියක් ගන්න.
නේ? සාමාන්‍ය පාන් ගෙඩිය 150ක් විතර එනවනේ. ඉතින් පාන් කන්න ඕනේ නැහැ. බත් කමු. හැබැයි හාල් කිලෝ එකක් 200යි. ඒතර බත් කන්නත් බෑ. ඊට පස්සේ පස් කමු. අනාගතේ අපිට වෙන්නේ පස් කන්න නම් සිම්බාබ්වෙට උනානේ. සිම්බාබ්වේ අලි ඇත්තු මිනිස්සු විසින් මැරුවා. අලි මස් කෑවා. මං අහලා තියෙනවා අලි මස් උයනකොට මහා පෙනක් දානවලු. තාමනේ අලි මස් කන්නේ නැහනේ. මිනිස්සු ඒක කෑවලු. ඒ තරම් දරිද්‍රතාවය. නේ? දැන් අද ප්‍රවෘත්තියක් නිකුත් වුණා. ලෝක උද්දමන දර්ශකයේ අපේ රට තුන්වෙනිය බවට පත් වෙලා. හැබැයි පෙබරවාරි දක්වා සංඛ්‍යා ලේඛන විතරයි. ඔය හැබැයි සුද්ධ හදන ලේඛන ඕවා. ඒකත් කියන්න ඕනේ. සුද්ධ විසින් හදන ලේඛන. ඒව ඉතින් මාධ්‍යාවට පස්සේ නිල වශයෙන් නිල පුවත් බවට පත් වෙනවනේ නේ. ඉතින් මේ පෙබරවාරි දක්වා ගත්තට පස්සේ උද්දමනයේ වැඩිම රටවල් වලින් අපි තාම තුන්වෙනි තැන ඉන්නවා. දැන් පෙබරවාරිනේ. මාර්තු අප්‍රේල් මේ අප්‍රේල් මේ වෙනකොට අංක 1 වෙලාවක් දන්නෙත් නැහැ. ඒ නිසා මිනිස්සුන්ගේ පරිණත බව තේරුම් ගන්න මිනිස්සු කරදරයට වැටෙන්න ඕනේ, දුකටපත් වෙන්න ඕනේ. සමහර මිනිස්සු ඉන්නවා. හරිද? කරදර විපත් සිද්ධ වෙනවා. Taman ඉන්න අය Tamanව දාලා යනවා, තනි වෙනවා. ඇතැම් අය මැරෙනවා. හරිද? ඒත් කාගෙන ඉන්නවා. සාමාන්‍යයෙන් අල්ලගෙන යනවා කියලා කියන්නේ. අල්ලගෙන යනවා. විඳ දරාගෙන ඉන්නවා. එක එක තැන්වල ගිහලා සෞතු වෙන්නෙත් නැහැ. පුළුවන් හැටියට ජීවිතේ ගැට ගහ ගන්නවා. පරිණත මිනිස්සු. ගොඩාක් අයගේ පරිණත බව තියෙන්නේ කටේ. නේ? ගොඩාක් අයගේ පරිණත බව තියෙන්නේ කොහෙද? කටේ තියෙන්නේ. ක්‍රියාවේ නැහැ. දැන් මේ දේශනාවේ තියෙනවා. අටලෝ දහම අවබෝධ කරගන්නවා කියන පරිණත මිනිස්සයා. ආන් ඒ කෙනා තමයි කියනවා ආපදාවකදී නොසැලී ඉන්න කෙනා කියලා කියන්නේ. අන්තිම කාරණය. මහණෙනි සාකච්ඡා කිරීමෙන් තමයි කෙනෙක්ගේ ප්‍රඥාව තේරුම් ගන්න තියෙන්නේ. කොහොමද ප්‍රඥාවන්තයෙක් තේරුම් ගන්නේ? අමාරුම එකක්. ඕන ඇතැම් කෙනෙක් සමග කතා කරනකොට යම්බඳු ප්‍රශ්නයන් පෙරට ගැනීමක් ඇද්ද? යම්බඳු ප්‍රශ්න විමසීමක් ඇද්ද? මේ ආයුෂ්මතා ප්‍රඥාවන්ත කෙනෙක් කියලා අවබෝධ කරගන්න තියෙන සාධකයේ තමයි කියනවා මොහුගෙන් ප්‍රශ්න කරනකොට සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් ගැන, සතිපට්ඨාන ධර්මයන් ගැන, හරිද? බොජ්ජංග ධර්මයන් ගැන, ආර්ය මාර්ගය ගැන, චතුරාර්ය සත්‍ය ගැන මේ කිනාට ඒව ගැන වගක් නැහැ. මේ කිනාට ඒව ඕනේ නැහැ. නිවන් දැකීමක් ඕනේ නැහැ. සංසාරෙන් අත් මිදෙන්න ඕනේ නැහැ. අරගල කර කර මේකෙම කාල් ගෑවි ගෑවින්න තමයි ආස. යම් කෙනෙක් වර්ධට සමාව දෙන්නේ නැත්තම්, තමන්ගෙන් වෙන වර්ධට තමන් සමාවිල්ලක් නැත්තම් තේරුම් ගන්න මොලේ නැති චරිතයක් කියලා ගැටෙන්න යන්න එපා. මොලේ නැති කෙනාව තේරුම් ගන්න මම ළඟම සාධකයේ තමයි. සමාව ගන්නෑ, සමාව දෙන්නේ නැහැ. මොලේ නැති කෙනා වෛර බඳිනවා. ලේසියෙන් අතාරින්නේ නැහැ. සුළු දෙයටත් දවසම මූණ එල්ලගෙන මුස්පේන්තු කමට සිංහල වචනනේ නේ මුස්පේන්තු කමට මූණ එල්ලගෙන දවසම රණ්ඩු වෙවි ඉන්නවා. ඒ කෙනා කවුද? ප්‍රඥාවන්ත කෙනාද ප්‍රඥාව නැති කෙනාද? ප්‍රඥාව නැති කෙනා. ප්‍රඥාව නැති කෙනා වෛර බඳිනවා. අධික කුම්මැහි, ලෝභයි, මසුරුයි. කාගේවත් හොඳක් දකින්නේ කාට හරි බලන්නේ ඇදයක්, දොසක්, අපහාසයක් කරන්නමයි. කවුද? ප්‍රඥාව නැති චරිතය. ප්‍රඥාවන්ත කෙනා කොයි වගේද? ප්‍රඥාවන්ත කෙනා ජීවිතාවබෝධය ලබන්න කැමති, සංසිඳෙන්න කැමති, සසරෙන් එතර වෙන්න කැමති, පවතින දුක විදර්ශනා කරන්න සමත්, අටලෝ දහම හොඳට තේරුම් අරන් ඉන්නවා. කවුද? ප්‍රඥාවන්තයා. බුදුරජාණන්සේ ලස්සන උපමා දෙකක් පවසනවා. හරිද? ප්‍රඥාව නැති කෙනාව තේරුම් ගන්න දෙන උපමාව තමයි හරි මේ ලස්සන පුංචි උපමාවක්. පුංචි මාළු පැටියෙක් යනවා ජලාශයක. ඒතර අපිට අර පුංචි මාළු පැට උඩ ඇවිල්ලා යද්දි නිකන් අර පුංචි දිය රැලක් යනව නේද? අපි දැනගන්නවා තිත්ත පැටව ඉන්නවා. ලොකු මාළුවෙක් එක පාටම යනකොට කොහොමද? ජලයේ දෙබෑ කරගෙන යනව නේද? ප්‍රඥාවන්තයව තේරුම් ගන්න තියෙනෙත් එහෙමයි කියනවා. ඒතර ප්‍රඥාව නැති කෙනා පුංචි මත්ස්‍යයා වගේ කියන පුංචි මාළු පැටියා වගේ කියනවා. එයාගේ ක්‍රමීත අනු තේරුම් ගන්න පුළුවන් යන මොලේ තියෙනවද නැද්ද කියලා. හැබැයි
ලොකු ප්‍රඥාවක් තියෙන කෙනා, මහා ප්‍රඥාවන්තයා, මහා මත්ස්‍යයෙක් වගේ කියනවා. මහා මත්ස්‍යයා ජලයේ ඇතුලේ යනකොට ජලයේ දෙබෑ කරගෙන යන්නේ. එහෙමයි කියන ප්‍රඥාවන්තයව තේරුම් ගන්න තියෙන්නේ. ඒක නිසා පින්නතුනේ මේ සමාජ ජීවත් වෙනකොට අපි විශේෂයෙන් තමන්ගේ විනය පිළිබඳව, තමන්ගේ සීලය පිළිබඳව තමන් උනන්දු වෙන්න ඕනේ. ඒ වගේම මේ තමන්ගේ පිරිසිදු බව, පිරිසිදු ප්‍රතිපත්ති ගැන තමන් වද වෙන්න ඕනේ. තේරෙනවද? ඒ වගේම පරිණත කෙනෙක් වෙන්න ඕනේ. විශේෂයෙන් පරිණත කෙනෙක් වෙන්න ඕනේ. කටෙන්ද ක්‍රියාවෙන්ද? ක්‍රියාවෙන්. ඒ වගේම බුදුබණ අහලා, බුදුබණ විමසලා නූපන් ප්‍රඥාව උපදව ගන්නත්, උපන් ප්‍රඥාව නිවන දක්වාම ප්‍රගුණ කර ගන්නත් අදිස්ථානයක් ඇති කර ගන්න ඕනේ. ඉතින් මේ දේශනාවේ නම මොකද්ද? ඨාන සූත්‍රය. තේරෙනවද? පුද්ගලයන්ව ඒ තැනදී මන බලන ආකාරය පිළිබඳව භාගතුන් වහන්සේ විසින් වදාළ භාෂිතය. ඉතින් මෙතෙක් වේලා සජීවී ලෙස සද්ධර්මයේ ශ්‍රවණය කොට රැස් කළ හැම පිනක්ම සිළු දිනාටම චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස පිහිට උපකාර වෙත්වා. පුණ්‍යානුමෝදනාව. පුබුදුගම උඩුමුල්ල මුල්ලේරියාව ලිපිනේ පදිංචි ජයනිත් ප්‍රදීප් පුතණුවන්, දිල්හානි ප්‍රියංගිකා දියණිය සහ දිනේෂ් කරුණාසිංහ බෑන්වන් විසින් අද මෙම දම් දෙසුමට තම සදැහැති දායකත්වයේ ලබාගෙන කටයුතු කොට තිබෙනවා. ඉතින් මේ හැම දිනාටම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. බලාපොරොත්තු වෙන්නේ මීට වසරකට පෙර අභාවයට පත්වන්නට යෙදුන ප්‍රේමා හෙට්ටිආරච්චි මෑණියන්ටත්, ඉන් සතියකට පසු අභාවයට පත්වන්නට යෙදුන ආර්.පී. ජයතිස්ස පියාණන්ටත් මේ පින් අනුමෝදන් වීමෙන් ඒ ඇත්තන්ගේ සාංශාරික ජීවිත සුවපත් වෙත්වා. තවද මීට වසරයි මාස 3කට පෙර පරලෝ සැපත් සිරිල් කරුණාසිංහ පියාණන්ටත් මේ පින් අනුමෝදන් කරන අතර වර්ග પરම්පරාවේ නමින් අභාවයටපත් සිළු ඥාතිවරු මේ පින් අනුමෝදන් වෙලා සාංශාරික වශයෙන් සැපවත් වෙත්වා, සුවපත් වෙත්වා, සංසාර දුකින් අත මිදෙත්වා. සුජීවත්ව සිටින පවුලේ හැම දිනාටම නිදුක් නිරෝගී සුව, දිගාසිරි සම්පත් සැලසේවා. කොවිඩ් වසංගත තත්ත්වයේ හේතුවෙන් පීඩා විඳින ලක්වැසි ලෝවැසි හැමට ඉක්මන් සුව සහනය වේවා. සියලු ලෝක වාසීන් ඕදුරු විපත් වලින් ආරක්ෂා වේවා. රෝගීන් වෙනුවෙන් දිවි පරදොර තබා දිවාරෑ වෙහෙස නොබලා කටයුතු වල නියැලෙන සුවවිරුවන්ට, රණවිරුවන්ට මේ පින් අත්පත් වෙත්වා. කොවිඩ් රෝගයෙන් මියගිය සමස්ත ලෝක වාසීන්ටත් මේ පින් අනුමෝදන් කරන අතර රටදෑ සමය වෙනුවෙන් දීපිදූ වීරෝදාර රණවිරුවන්ටත්, යුද්ධය නිසා දිවි අහිමි වූ සිවිල් පුරවැසියන්ටත් මේ පින් අත්පත් වෙත්වා. දිදුල මාධ්‍යාලයේ ගරු සභාපති නායක ස්වාමින් වහන්සේට, ධර්මදේශකයන් වහන්සේටත්, දිදුල කාර්ය මණ්ඩලයටත්, අප හැමගේ දෙමව්පිය වැඩිහිටි ගුරුවර ඥාති හිතයිශීන් සිළු දෙනාටම සමස්ත ලෝකවාසී ප්‍රජාවටත් මෙම උත්තම ධර්ම දානමේ, ධර්ම ශ්‍රවණමේ කුසලය නිවන් සුව පිණිස පාරමී වෙත්වා. දෙවියන්ට පින් දෙව් මාස් සමගම කියන්න. ආකාසට්ටා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. සාදු සාදු සාදු. සදහවතුනි, ඔබ අප කෙරෙහි මෙත් සිත් පෙරදරි කරගනිමින් අද මෙම උතුම් සජීවී සද්ධර්ම දේශනාව මෙහෙවා වදාළ පින්වත් දේශකයන්න් වහන්සේ වන වරකාපොළ හැලගල දංවවිට අමරාවතිය සදහම් සෙනසුනේහි කරුවණු ශාසක අවසරයි නම කියන්නට පූජනීය කැලණියේ අජිත පින්වත් ස්වාමීන් වහන්සේට තවත් চিරාත් කාලයක් මෙවැනි උතුම් උදාරතර වූ ශාසනික සේවා මණ්ඩල නියැලෙන්නට අවශ්‍ය ශක්තිය, ධෛර්යය, වාසනාව, නිදුක් නිරෝගී සුවපත් භාවය, දීර්ඝායු ශ්‍රී සම්පන්නිය ලැබේවායි අප සාදු නාද නංවා ප්‍රාර්ථනාවන් කරමු. සාදු සාදු සාදු. එසේනම් මෙම උතුම් සජීවී සද්ධර්ම දේශනාව සඳහා පින්බර දායකත්වයෙන් කටයුතු කරනු ලබන සුපින්වතුන්ට මේ මොහොතේ සිහිපත් කර සිටනවා
අෂ්ට පරිෂ්කාරකයන් ප්‍රමුඛ සෙසු පිරිකරයන් ගෞරවනීය දේශකයන්න් වහන්සේ උදෙසා පූජා කරන හැටියට ඒ වගේමයි අද අප සමග සම්බන්ධ වන ඔබ සියලුම දෙනාට මේ මොහොතේ සිහිපත් කර සිටිනවා ඔබටත් මෙවැනි උතුම් ධර්ම දානමය පින්කම සඳහා දායකත්වයේගෙන කටයුතු කිරීමේ අවස්ථාව ටීවී දිදුල බෞද්ධ රූපවාහිනී නාලිකාව ඔබ වෙනුවෙන් ලබා දී තිබෙනවා. ඉතින් ඔබ සිදු කළ යුත්තේ 0112 56 36 36 0112 56 36 යන ඒ දුරකථන මාර්ග ඔස්සේ අප හා සම්බන්ධ වීම පමණයි. එලෙස සම්බන්ධ වීම මගින් ඔබටත් මෙවැනි උතුම් සද්ධර්ම දේශනාවන් සඳහා දායකත්වයේගෙන කටයුතු කිරීමේ අවස්ථාව හිමි වෙනවා. ඉතින් අද මෙම උතුම් සජීවී සද්ධර්ම දේශනාව සඳහා පින්බර දායකත්වයේගෙන කටයුතු කරනු ලබන අංක 236 පුබුදුගම උඩුමුල්ල මුල්ලේරියාවලි පින්හි පදිංචි ජයනීත් ප්‍රදීප් පුතණුවන් දිල්හානි ප්‍රියංගිකා දියණිය සහ දිනේෂ් කරුණාසිංහ බෑන්නුවන් යන පින්වත් පිරිස අද දවසේදී අරමුණු වශයෙන් බලාපොරොත්තු වන්නා වූ සියලුම යහපත් කාරණාවන් ඒ ආකාරයෙන්ම ඉෂ්ට සමුද්ද වේවා ඒ වගේම ධර්ම ශ්‍රවණය කළා වූ ලක්වාසී ලෝකවාසී ඔබ සියලුම දෙනාගේ යහපත් ප්‍රාර්ථනාවනුත් ඒ ආකාරයෙන්ම ඉෂ්ට සමුද්ද වේවා යන බලාපොරොත්තුන් පෙරදැරිව ටීවී දිදුල බෞද්ධ රූපවාහිනී නාලිකාව මගින් ඔබ වෙත සංනිවේදනය කරන අද දවසට නියමිත උතුම් සජීවී දායකත්ව සද්ධර්ම දේශනාවන් මෙලෙසින් නිමවටපත් කරනවා. ඔබ සියලුම දෙනාට සම්මා සම්බුදු සරණයි.